Hello everyone, you all are warmly welcome to Saman Yapa YouTube channel. This is Spoken English for Daily Use program. එමනම් ඔයාලා සියලු දෙනාම සමන් යාපා YouTube channel එකට බොහොම සාදරයෙන් පිළිගන්නවා. අද අපි සුපුරුදු පාඩම Spoken English for Daily Use. අද දවසෙත් මම ඕගොල්ලන්ට වාක්‍ය ඒ වගේම වාක්‍යාංශ 60ක් ලබා දෙනවා. ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ 60 හොඳින් ඉගෙන ගන්න, පුරුදු පුහුණු වීම කරන්න, මතක තියාගෙන අවශ්‍ය මොහොතේදී භාවිතා කරන්න. හොඳින් මතක තියාගෙන ඉන්න ඕන කාරණාව තමයි පුහුණු වීම කරලා මතක තියාගන්නවා වගේම ඒවා අවශ්‍ය මොහොතේදී භාවිතා කිරීමේ හැකියාව අනිවාර්යෙන් ඇති කරගෙන තියෙන්න ඕනේ. එහෙමනම් අපි වැඩි කතා නැතුව කෙලින්ම පාඩමට යනවා. Number 1. ඇය බොහෝ කාරුණික හදවතක් ඇති කෙනෙක්. ඇය ගොඩක් කාරුණාවන්ත හදවතක් තියෙන කෙනෙක්. කතා කරන භාෂාවෙන් කියනකොට මේක මතක හිටිනවා. එයා බොහොම කරුණාවන්ත හදවතක් තියෙන කෙනෙක්. She's a very kind-hearted person. She's a very kind-hearted person. Kind-hearted means කාරුණික හදවතක් තියෙන. She's a very kind-hearted person. She's a very kind-hearted person. ඇය බොහොම කරුණාවන්ත හදවතක් තියෙන කෙනෙක්. ඔහු එඩිතර කෙනෙක්. ඔහු බය නැති කෙනෙක්. He's a brave person කියන එකමයි මේ කියන්නේ. He's a lion-hearted person. He's a lion-hearted person. He's a brave person. He's a lion-hearted person. ඔහු එඩිතර පුජ්‍යලේ. මම උසමාදි. යම් දෙයක් කරන්නට ඔයාලා උසමාදි. ඉහළින් තියෙන දෙයක් ගන්න. Tamanට වඩා ඉහළ උස ස්ථානයක තියෙන දෙයක් ගන්න. Tamanගේ උසමාදි. අපි එවැනි අවස්ථාවලදී කියනවා මම උසමාදි. I am not tall enough. I am not tall enough. ඔයා ඕනෑවට වැඩි දැන් ඔහොමත් ඉඳලා හිටලා කියනවා අපි. ඔයා දැන් ඕනෑවට වැඩි. You are too much now. You are too much now. නැවතත් අපි ඒක කොහොමද කියන්නේ? Yes. You are too much now. එයා හරි මුරණ්ඩුයි. එයා හරි මුරණ්ඩුයි. He is quite stubborn. He is quite stubborn. Stubborn කියන්නේ මුරණ්ඩුයි. Quite හරි. He is quite stubborn. එයා හරි මුරණ්ඩුයි. He is quite stubborn. මම ඒ ගැන වැඩිය දන්නේ නැහැ. මම ඒ ගැන වැඩිය දන්නේ නැහැ. I don't know much about it. I don't know much about it. I don't know much about it. මම ඒ ගැන වැඩිය දන්නේ නැහැ. ඔයාට පුළුවන්ද මට පොඩි උදව්වක් කරන්න? ඔයාට පුළුවන්ද මට පොඩි උදව්වක් කරන්න? Can you do me a little favor? පොඩි උදව්වක්. Can you do me a little favor? හොඳට පුහුණු වෙලා මෙහෙමයි කියන්න ඕනේ. Can you do me a little favor please? Can you do me a little favor? Can you do me a little favor? මම පස්සේ එන්නම්. මම පස්සේ එන්නම්. I'll come later. I'll come later. මේ වචනය later කියලා කියවන්න එපා. You better say later. Later. I'll come later. මම පස්සේ එන්නම්. ඉතින් මොකෝ බයද? කෙනෙක් යම් ක්‍රියාවක් කරන්නට අකමැත්ත ප්‍රකාශ කරනවා. එතකොට එයාගේ යාළුවා කියනවා මෙහෙම. ඉතින් මොකෝ බයද? ඉතින් මොකෝ බයද? So what? Afraid? So what? Afraid? ඉතින් මොකෝ බයද? So what? ඉතින් මොකෝ? So what? බයද? Afraid? Afraid? ඔයාට පිස්සුද? Are you crazy? Are you crazy? පස්සට වෙලා ඉන්න. පොරකන් නැතුව ඔය පස්සට වෙලා ඉන්න. අපි එවැනි අවස්ථාවලදී කියන්නේ පස්සට වෙලා ඉන්න. Stay back. Stay back. කොහොමද කියන්නේ? පස්සට වෙලා ඉන්න කියලා? Stay back. Stay back. රතු පාට එක. යම් දෙයක් අපි තෝරද්දී කොළ පාට එක, රතු පාට එක එහෙම කියලා කියනවා. එවැනි අවස්ථාවකදී කියනවා මෙහෙම. රතු පාට එක the red one. එතකොට නිල් පාට එක වුණොත් the blue one.
ලොකු එක the big one. පොඩි එක the small one. ඔන්න ඔය විදිහටයි ඔක පාවිච්චි කරන්න ඕනේ. මේක නෙවෙයි. Not this. අරක නෙමෙයි. Not that. අරක නෙවෙයි. මේක තමයි මට ඕනි. අපි බලාපොරොත්තුෙන් හිටපු එකම හම්බ වෙනවා. එතකොට කියනවා මේක තමයි මට ඕනි. This is what I want. අපි කියන්නේ මෙහෙමයි. This is what I want. මේක තමයි මට ඕනි. This is what I want. මෙහෙමත් කියන්න වෙන අවස්ථා තියෙනවා. මේක නෙමෙයි මට ඕනි. This is not what I want. නැවතත් පුරුදු වෙන්න හොඳේ. This is not what I want. එයාට අඬ ගහන්න ස්ත්‍රී පුරුෂ භාවය අපි දන්නේ නැහැ. ඔහුද ඇයද කියලා. ඉතින් ඒ වෙලාවේ අපි භාවිතා කරනවා him සහ her කියන වචන දෙක. එයාට අඬ ගහන්න call him or you can say call her. එයාට අඬ ගහන්න. ඒගොල්ලන්ට අඬ ගහන්න call them. දැන් දුරකථනයෙන් අමතන්න කියලා අදහසත් මේකෙන් ගන්න පුළුවන්. පැහැදිලිද? එහෙමනම් call them කිව්වොත් ඒ අදහසත් එනවා. මා ළඟින් වාඩි වෙන්න. මම ළඟින් වාඩි වෙන්න. sit by me. මා ළඟින් වාඩි වෙන්න. sit by me. by කියන වචනය ඉංග්‍රීසි භාෂාවේ භාවිතා කරන්නේ විසින් කියන අදහස සඳහා පමණක් නෙවෙයි. විසින්, මගින්, බැගින්, ළඟින්, අසලින්. විසින්, මගින්, බැගින්, ළඟින්, අසලින් වන විට කියන අර්ථ සඳහා මේ by කියන වචනය අපි භාවිතා කරනවා. by me කියලා අදහස් කරන්නේ මා විසින් කියන අර්ථයක් තියෙනවා. මා ළඟ, මා අසල කියන තේරුමක් තියෙනවා. අන්න එහෙමනම් මා ළඟ කියන අර්ථය ගැනීම සඳහා තමයි අපි මෙතනදී by me භාවිතා කරන්නේ. ඒ අර්ථයෙන් තමයි, ඒ අදහසින් තමයි අපි මේ වාක්‍ය කියන්නේ. sit by me මා ළඟින් වාඩි වෙන්න. sit by me මා ළඟින් වාඩි වෙන්න. අපි එළියට යමුද? අපි යම් යෝජනාවක් කරනවා. අපි කියලා පටන් ගන්නවා, මුද කියලා අවසන් වෙනවා. මේ වාක්‍ය රටාව ඕගොල්ලන්ට මම මීට කලින් උගන්වලා තියෙනවා මගේ YouTube channel එකේ පළවෙනි පාඩම් 1 2 3 ඇතුලේ. මේ වාක්‍ය රටාව පිළිබඳව සම්පූර්ණ අදහසක් එහෙම නැත්නම් පූර්ණ අවබෝධයක් ඇතිව නෙවෙයි නම් ඉන්නේ. ඕගොල්ලෝ වඩාත් උචිත මගේ channel එකට ගිහිලා ඒ පාඩම තෝරගෙන නරඹන එක. මෙහිදී මම ඉතා කෙටියෙන් කියලා දෙන්නම්. අපි කියලා පටන්ගෙන මුද කියලා අවසන් කරන වාක්‍ය විලාසය අපි ඉංග්‍රීසියෙන් කියන්නේ shall we කියලායි පටන් ගන්නෙ. අපි එළියට යමුද? shall we go out? අපි එළියට යමුද? shall we go out? අපි කොහේ හරි වාඩි වෙමුද? එළියට ගිහිල්ලා කොහේ හරි වාඩි වෙන්න තරක් හොයනවා. අපි කොහේ හරි වාඩි වෙමුද? shall we sit somewhere? අපි වාඩි වෙමුද? දැන් බලන්න අපි කියලා පටන් ගන්න මුද කියලා අවසන් වෙනවා. එතකොට මේක සදා අපි භාවිතා කරන්නේ shall we කියන pattern එක. පැහැදිලිද? shall we sit කොහේ හරි. අන්න ඒකට අපි භාවිතා කරන වචනය somewhere. මේක somewhere කියන්න ඕනේ නෑ. නිවැරදි භාවිතය somewhere. shall we sit somewhere? අපි කොහේ හරි වාඩි වෙමුද? shall we sit somewhere? අපි කොහේ හරි වාඩි වෙමුද? අපි දැන් යමු. මේ බලන්න මේ වාක්‍ය කොහොමද තියෙන්නේ කියලා. අපි කියලා පටන් ගන්නවා මුද කියලා අවසන් වෙනවද? නෑ. අවසන් වෙන්නේ මු කියලා. අන්න වෙන අවස්ථාවලදී උගුල්ල භාවිතා කරන්න let's කියන වාක්‍ය රටාව. වෙන උගුල්ල පටන් ගන්න. එහෙමනම් මේ ගැනත් මම උගලන්ට උගන්වලා තියෙනවා මගේ YouTube එකේ මුල් පාඩම් වලදී. එහෙමනම් තාමත් ඔයා මගේ channel එකේ වීඩියෝස් බලලා නැත්නම් සියල්ලම කරුණා කරලා ඒක අනිවාර්යෙන් බලන්න. මොකද ඕගොල්ලන්ට වටිනා පාඩම් 89ක් මේ මගේ 90 වෙනි වීඩියෝ එක එපිසෝඩ් එක. එහෙමනම් එපිසෝඩ්ස් 89ක් තියෙන ඕගොල්ලන්ට විවිධ මාතෘකා යටතේ සකස් කරන ලද පාඩම් ඇතුළත් කරලා. channel එකට යන්න ඒවත් බලන්න. හොඳයි අපි බලමු නැවතත් පාඩම. අපි දැන් යමු. Let's go now. අපි දැන් යමු.
ඒත් එක්කම විශේෂ වූ කාරණාවක් කියන්නත් ඕනේ. මේ බලන්න let's කියන එක ඉංග්‍රීසි භාෂාවේ apostrophe s යොදන්නේ is කියන ක්‍රියාපදය කෙටි වුණාම. එහෙම නැත්නම් has කියන උපකාරක ක්‍රියාපදය කෙටි වුණාම. නමුත් එසේ නොමැතිව ඉංග්‍රීසි භාෂාවේ අති විශේෂ වූ අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. අනෙක් සෑම මොහොතකදීම apostrophe s දාපුවාම එක්කෝ එතන is තියෙනවා, එහෙම නැත්නම් has තියෙනවා. තවත් එක අවස්ථාවක් තියෙනවා අයිතියක් හැඟවීම සඳහා භාවිතා කරනවා. අයිතියක් හැඟවීම සඳහා භාවිතා කරනවා. නමුත් ඒ තුන් ආකාරයේම නියෝජනය නොවන ඉංග්‍රීසියේ විශේෂ අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. මෙතන apostrophe s එකෙන් කියන්නේ us කියන පදය. us us. එහෙනම් let us කියන එක තමයි මේ ස්පෝකන් ඉංග්‍රීසි වලදී අපි භාවිතා කරන්නේ let's කියලා. ඉතින් අදම මගේ පාඩමත් එක්ක එකතු වෙන කෙනෙක් ඉන්නවා නම් එයාට මේක අලුත් කාරණාවක් වෙන්න පුළුවන්. නමුත් මගේ පාඩම් මුල ඉඳන් ක්‍රමවත්ව විධිමත්ව නරඹන කෙනෙක් ඉන්නවා නම් එයා අනිවාර්යයෙන්ම මේ දේ මීට කලින් ඉගෙනගෙන තියෙනවා. හේතුව මේ සම්බන්ධවත් මම මගේ මුල්ම පාඩම් වලදී හඳුන්වා දී තිබෙනවා. එහෙමනම් කෙසේ වෙතත් ඔබ අදම ඉඳන් හෝ පාඩම් වලට සම්බන්ධ වෙනවා නම් ඔබ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලාම පාඩමට සම්බන්ධ වෙන්න. අපි හෙට හමු වෙමුද? අපි හෙට හම්බ වෙමුද? කතා කරනකොට ඔහොමනේ කියන්නේ. අපි හෙට හම්බ වෙමුද? දැන් බලන්නකො මේකත් අපි කියලා පටන් ගන්නවා මුද කියලා අවසන් වෙනවා. එහෙමනම් pattern එක තමයි shall we. මොකද්ද පාවිච්චි කරන්නේ? shall we. Shall we meet tomorrow? ඉතින් ප්‍රශ්නයක් විදියට අහන්න ඕනේ. Shall we meet tomorrow? අපි හෙට හම්බ වෙමුද? Shall we meet tomorrow? මම මේක ගන්නද? Shall I කියලත් මේ වාක්‍ය රටාව පටන් ගන්න පුළුවන්. Shall I කියලා. පැහැදිලිද? ඒත් එක්කම වඩාත් ආචාරශීලී භාවය පෙන්වන්නට අපිට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ මේ I කියන ෆ්‍රේස් එක. මෙවැනි වාක්‍ය රටා සම්බන්ධවත් මම ඕගොල්ලන්ට මගේ channel එකේ පාඩම් සකස් කරලා දාලා තියෙනවා. මුල්ම පාඩම් 10 ඇතුළත මේ වීඩියෝවත් ඕගොල්ලන්ට හොයාගන්න ඉතාම පහසුයි. එහෙමනම් ඒවත් බලන්න. දැනුම පුළුල් කරගන්න. හැම වෙලාවම කරන්න ඕනේ ඒකයි. එහෙම නැතුව එහෙම් මෙහෙම් වීඩියෝ බලාගෙන ගිහිල්ලා අහුවෙන එක එහෙම් මෙහෙම් බලලා ඒ විදියට ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ. ක්‍රමවත් බවක් විධිමත්කමක් නැති ඒකාකාරීව යම් ඉලක්කයක කරා ගමන් කරන්න බැරි කෙනෙකුට ඉංග්‍රීසි භාෂාව හොඳින් හසුරවන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ටිකක් අමාරුයි. පැහැදිලිනේ? බැරි නෑ, ටිකක් අමාරුයි. හොඳයි. එහෙමනම් නැවත බලමු වාක්‍ය මොකක්ද කියලා. මම මේක ගන්නද? May I take this? May I take this? මම මේක ගන්නද? May I take this? නිදා ගන්න වෙලාව හරි. කන්න වෙලාව හරි. යන්න වෙලාව හරි. time for සහ time to කියන phrases සම්බන්ධව කොහොමද අපි ඒවා වාක්‍ය රටාවක් ලෙස භාවිතා කරන්න කියලා අනිවාර්යයෙන්ම මගේ channel එකේ තියෙනවා. ඉතින් මට නැවතත් කියන්න තියෙන්නේ නැවතත් ඒක බලන්න කියලා තමයි. ඉතින් පූර්ණ අවබෝධයක් ලබා ගන්නට ඒ පිළිබඳව තව තවත් උදාහරණ අවශ්‍ය නම් ඔබ අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ හොයාගන්න thumbnail වලින් ඉතාම පහසුවෙන් හොයාගන්නට පුළුවන්. channel එකට යන්න thumbnails ටික check කරන්න අදාළ වීඩියෝව බලන්න. time for bed නිදා ගන්න වෙලාව හරි. නිින්දට වෙලාව හරි. time for bed අපි එහෙමයි කියන්නේ. මෙතන for කියලා අදින්න එපා. මේ වචනේ උච්චාරණය කරන තාලේ බොහෝ වෙලාවට වැරදි. for කියලා අදිනවා. ඒක කරන්න එපා. FOUR for හතරයි. FOR සඳහා පිනිස වෙනුවෙන් යන අර්ථ ගෙන දීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නා වූ නිපාත පදය FOR. මේක කියවන්න ඕනේ for කියලා. බොහොම කෙටියෙන් අදින්නේ නැතුව. time for bed. time for bed. නින්දට වෙලාව හරි. ඒක හොඳ අදහසක්. ඒක හොඳ අදහසක්. It's a good idea. It's a good idea. ඔයා කොච්චර හොඳයිද? ඔයා කොච්චර හොඳද? How nice you are. How good you are. How nice you are. nice කියන වචනේ වෙනුවට good කියලාත් යොදන්න හැකියාව තියෙනවා. How good you are. How nice you are. ඒ අතරතුර නරකකුත් කියන්න පුළුවන් මෙහෙම. කොච්චර නරකද ඔයා? ඔයා කොච්චර නරකද? How bad you are. How bad you are. මෙතනදී ආයු කියලා යොදන්න එපා. එතකොට ඒක ප්‍රශ්නයක්. මෙතන ප්‍රශ්නයක් නෙමෙයි කියන්නේ ප්‍රකාශනයක්. අර විස්මයාර්ථ ලකුණු යොදලා තියෙන එකනේ. ඉමෝෂනල් ෆීලින් එකක් තමයි මේ තියෙන්නේ. එහෙමනම් කියන්නේ කොහමද? How bad you are. ඔයා කොච්චර නරකද? ඇයි ඔයා මෙතන රැඳී ඉන්නේ?
ඇයි ඔයා මෙතන ඉන්නේ කියලායි අපි කතා කරන භාෂාවෙන් කියන්නේ. කෙනෙක් හිටගෙන ඉන්නවා යම් තැනක. අපිට පේනවා කවුරු හරි එනකන් හෝ ඉන්නවා වගේ. එතකොට අපි යනවා ඇයි ඔයා මෙතන ඉන්නේ? Why are you waiting here? Why are you waiting here? Why are you waiting here? මේ වචනයත් උච්චාරණය කරන්න ඕනේ waiting කියලා නෙවෙයි. Waiting. Why are you waiting here? ඇයි ඔයා මෙතන ඉන්නේ? Why are you waiting here? මට සීතලයි. I'm cold. I'm cold. එතකොට මට රස්නේ කියලා කියන්නේ මෙන්න මේ විදිහට. I'm hot. I'm hot. check විතරක් කියලා සමහර වෙලාවට අපි කියනවා. ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ shit. shit. ෂා ඔය අදහස ප්‍රකාශ කරනවා අපි. ඒ සඳහා අපි ඉංග්‍රීසියෙන් භාවිතා කරනවා wow. මොකද්ද කියන්නේ? wow. ඔයි ඌයි ඔය වගේ අදහස් ප්‍රකාශ කරන්නේ කොහොමද? ouch. ouch. ඇත්තටම කියනවා නම් කියලා ඔන්න වාක්‍යයක් පටන් ගන්න. යම් දෙයක් ගැන කියාගෙන යන්න. නමුත් ඒ කොටස පටන් ගන්න මෙන්න මේ විදිහටයි. actually speaking ඇත්තටම කියනවා නම් actually speaking බලමු අපි අර්ථාන්විත වාක්‍යයක් තුල මේ ෆ්‍රේස් එක යොදලා. ඇත්තටම කියනවා නම් මට මේ වීඩියෝව හරිම ප්‍රයෝජනවත්. ඔහොම කියලා මේ බලාගෙන ඉන්න ඔයාලා බොහෝ දෙනෙක් කියාවි. ඒක කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? Actually speaking, this video is very useful to me. Actually speaking, this video is very useful to me. One more time, please. Yes, try again. Actually speaking, this video is very useful to me. තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා, like කරලා, comment එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලා වගේම ඉංග්‍රීසි භාෂාව ඉතාම ආශාවෙන් ඉගෙන ගන්න, උනන්දුවෙන් ඉගෙන ගන්න මහන්සි වෙන අනිත් අය අතරෙත් මේ වීඩියෝ share කරන්න. එතකොට මම කියනවා ඔයාලට මෙන්න මෙහෙම. ඇත්තම කියනවා නම් ඔයාලා ඔක්කොම හරිම හොඳයි. Actually speaking, you all are very good. Actually speaking, you all are very good. ඔන්නෝම කියන්න හිතෙනවා එතකොට. මට ඔයාට කතා කරන්න ඕනේ. ඔයාට ඕන වෙලා තියෙනවා තවත් කෙනෙක් එක්ක කතා කරන්න. I want to speak to you. I want to speak to you. මට ඔයාට කතා කරන්න අවශ්‍යයි. I want to speak to you. අපි want කියලා ටිකක් ඇදලා කියන්නේ American type එකට. want කියලා කෙටි කරලා කියන්නේ want කියලා. අදින්නේ නැතුව කියන්නේ British English වලදී. British pronunciation එකේදී. එහෙමනම් මේ දෙකම හොඳින් දැනගෙන භාවිතා කරන්න. I want to speak to you. මට ඔයාට කතා කරන්න ඕනි. පෞද්ගලික දෙයක් වෙන්න ඇති. ඒ නිසා ඒ වාක්‍යයට මෙයා මෙහෙම කියනවා. මට ඔයාට කතා කරන්න ඕනි පෞද්ගලිකව. අපි එතනදී අර මුලින් කියපු වාක්‍යයක in private කියලා භාවිතා කරනවා. in private කියලා යොදනවා. I want to speak to you in private. I want to speak to you in private. මට ඔයාට කතා කරන්න ඕනේ පුජ්‍යලිකව. I want to speak to you in private. ඒක ගණන් වැඩි. It's too expensive. It's too expensive. අපි මෙතනදී too භාවිතා කරන්නේ yes, more than enough. අපි අවශ්‍ය කරන ප්‍රමාණයටත් වඩා වැඩි කියලා පෙන්නන්න. දැන් expensive කියන්නේ නාම විශේෂණ පදයක්. adjective එකක්. මේ adjective එකක් ඉස්සරහට to භාවිතා කළොත් වෙන දේ තමයි ඒ adjective එකකින් කියන්නා උදේ. දැන් මෙතන ගමුකෝ expensive කියන්නේ මිල වැඩි. ඒක ඕනෑමටත් වැඩි බව අඟවනවා to කියන පදය නාම විශේෂණ පදයකට මුලින් යෙදුවොත්. එහෙනම් too expensive කියන්නේ ඕනෑමටත් වඩා ගණන්. පැහැදිලිද? එතකොට big කියන වචනේ ගන්න. big කියන්නේ ලොකුයි. ඒක ඉස්සරහින් to දැම්මොත් too big. ඕනෑමට වඩා ලොකුයි. large විශාලයි. ඒ ඉස්සරහට to දාන්න. too large කියන්නේ ඕනෑමට වඩා විශාලයි. tight හිරයි. හරි ඇඳුමක් ගැන හිතන්න. tight හිරයි. ඕනෑමටත් වඩා හිර නම් මොකද කියන්න ඕනේ? too tight. දැන් ඔයාලා දන්නවා නාම විශේෂණ පදයකට ඉස්සරහින් to කියන පදය එකතු කළොත් ඇති වෙන ප්‍රතිඵලය. එහෙමනම් මේ දේත්
හිතේ තියාගෙන ඉන්න. මෙන්න මෙවැනි ඔබ දන්නා කරුණු අතරේ නොදන්නා දේ බොහෝ ඉගෙන ගන්නට අවශ්‍ය නම් ඔයා අනිවාර්යයෙන්ම සමන්යාපා YouTube channel එක subscribe කරලා තියාගන්නට ඕනි. ඒ වගේම අමතක කරන්න එපා bell icon එක click කරලා තියාගන්න. එතකොට තමයි ඕගොල්ලන්ට මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන්ම notification එකක් ලැබෙන්නේ. එහෙමනම් ඒ දේ කරන්න අමතක කරන්න එපා. ඔච්චර මෝඩ වෙන්න එපා. අපි ඔච්චර ගොඩක් කියන අදහසයි මෙතනදි ගන්නෙ. ඒ නිසා don't be so foolish කියලා කියනවා. Don't be so foolish. Don't be so foolish. ඔච්චර අර ගොඩක් කියන අදහස. Don't be that much foolish කියන්නත් පුළුවන්. Don't be so foolish. ගොඩක් මෝඩ වෙන්න එපා. ඔයාට පිස්සුද? ඔයාට පිස්සුදානේ? Are you mad? ඔයාට පිස්සුද? Are you mad? කොහෙද මගේ සෙරෙප්පු? කොයි මගේ සෙරෙප්පු? දැන් ගෙදරදී නිතරම වෙන දෙයක් ඕක. කොයි මගේ සෙරෙප්පු? Where are අපි එතනදී කියනවා where are කියලා. Where are my slippers? Slippers කියන්නේ සෙරෙප්පු. එහෙනම් කොයි මගේ සෙරෙප්පු? Where are my slippers? හැමෝටම ඕන වෙනවා මේ වාක්‍යය. Where are my slippers? කොයි මගේ සෙරෙප්පු? එහෙනම් කොයි මගේ සපත්තු කියලා අහන්නේ කොහොමද? Where are my shoes? Where are my shoes? Where are my socks? එතකොට ඔය කණ්ණාඩි කුට්ට මෙහෙම හොයාගන්න බැරි වෙච්චහම මොකද්ද කියන්න ඕනේ? එතකොට කියන්නත් ඕනේ මේකමයි. Where is කියලා කියන්න එපා. පැහැදිලිද? ඒකත් බහුවචනයෙන් තමයි භාවිතා කළ යුත්තේ. එහෙමනම් ඒක අහන්න ඕනේ. Where are my reading glasses? Where are my glasses? Where are my spectacles? ඔන්න ඔහමයි අහන්න ඕනේ. Where are my spectacles? උපැස් යුවල spectacles. Or you can say, where are my glasses? Where are my glasses? කොහෙවත් යන්න එපා. Don't go anywhere. Don't go anywhere. මේකත් anywhere කියලා කියන්න එපා. Anywhere. Don't go යන්න එපා. Anywhere. කොහෙවත්. Don't go anywhere. කොහෙවත් යන්න එපා. වැඩිහිටියෝ දරුවන්ට කියලා යනවා. Don't go anywhere. කොහෙවත් නෑ. දැන් කෙනෙක් අහනවා ඕගොල්ලන්ගේ hey where are you going? කොහෙද ඔයා යන්නේ? කොහෙවත් නෑ අනේ. nowhere. කොහෙවත් නෑ. nowhere. shall we go? shall we go on a trip? අපි යන්න trip එක. where කොහෙද? කොහේ හරි. somewhere. කොහේ හරි කියලා කියන්නේ somewhere. shall we go somewhere? අපි කොහේ හරි යන්නද? අන්න එහෙමයි ඒක අහන්නේ. Shall we go somewhere? අපි කොහේ හරි යමුද? එහෙමනම් somewhere කියලා කියන්නේ කොහේ හරි. කොහොම හරි කියලත් අපිට භාවිතා කරන්න සිද්ධ වෙනවා. කොහොම හරි somehow. somehow. අපි මේ phrase එක කියන්නේ somehow කියලා. කොහොම හරි somehow. කොහොමවත් බෑ. කරන්න අතක් ඇත්තෙම නැහැ. ක්‍රමයක් ඇත්තෙම නැහැ. විදියක් ඇත්තෙම නැහැ. අන්නේ අදහස ප්‍රකාශ කරන්න අපි ඉංග්‍රීසියෙන් භාවිත කරන්නේ no way. no way. දැන් way කියන්නේ ක්‍රමය, විදිය, ආකාරය. ක්‍රමය, විදිය, ආකාරය. මාර්ගය. මාර්ගයක් ඇත්තෙම නැහැ. ක්‍රමයක් ඇත්තෙම නැහැ. no way. කරන්න කිසිම අතක් නැහැ. no way. මේ සියල්ලම සිංහලෙන් මෙතන ලියන්න බෑනේ. ඔයගොල්ලෝ දන්නවනේ ප්‍රායෝගිකව මේක කරන්න බැරි වැඩක්. නමුත් මම මේ කියන දේවල් හොඳින් ශ්‍රවණය කරලා ඒ කොටසත් මේ ලියලා තියෙන දේට එකතු කරගන්නට ඕනේ. එහෙනම් කොහොමද කියන්නේ? කොහොමවත්ම බෑ. කරන්න අතක් ඇත්තෙම නැහැ. කොහොමද කියන්නේ? no way. එහෙම නැත්නම් කියලා අපි යම් දෙයක් කියන්න උත්සාහ කරනවා. පැහැදිලිද? දැන් ඔයාලට මම මෙහෙම කියන්නම්කෝ. මේ පාඩමට හොඳින් ශ්‍රවණය කළොත් තමයි හොඳට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් බාගෙට තමයි. දැන් බලන්න එහෙම නැත්නම් ඒක ඉංග්‍රීසියෙන් කියද්දී අපි පාවිච්චි කරන්නේ otherwise කියලා කියන්නේ. දැන් මම මෙහෙම කියනවා. You must be listening to me very carefully. Then only you can learn English well from my channel. Otherwise you won't be able to learn anything. Otherwise එහෙම නැත්නම් you won't be able to learn anything. ඔයාට කිසි දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙන එකක් නැහැ. එහෙම නැත්නම් otherwise. එහෙනම් ඔය කොටස පාඩම් කරගන්න ලොකු වාක්‍ය නිර්මාණයට කලින්. මට ඒක විශ්වාස කරන්න බෑ. I can't believe it. I can't believe it. මට ඒක විශ්වාස කරන්න බෑ.
I can't believe it. Believe කියන්නේ විශ්වාස කරනවා. I can't believe it. මට ඒක විශ්වාස කරන්න බෑ. මට ඔයාව විශ්වාස කරන්න බෑ. I can't believe you. I can't believe you. මට ඇහුනේ නෑ ඔයා මොනවද කිව්වේ කියලා. මට ඇහුනේ නෑ ඔයා මොනවද කිව්වේ කියලා. I didn't hear. මට ඇහුනේ නෑ. What මොනවද you said ඔයා කිව්වේ. අවසානයේදී අපි මෙහෙමයි කියන්නේ. I didn't hear what you said. I didn't hear what you said. I didn't hear what you said. නැවත කියමු. I didn't hear what you said. මේක මගේද? Is this mine? Is this mine? මේක ඔයාගේද නැත්නම් මගේද? මේක ඔයාගේද නැත්නම් මගේද? Is this yours or mine? Is this yours or mine? මෙතනදී or යොදලා තියෙන්නේ නැත්නම් යන අදහස ගෙන දීම සඳහා. මේක බහුලව භාවිතා කරන්නේ හෝ කියන අර්ථය ගෙන දීම සඳහා. නමුත් ඒත් එක්කම මතක තියාගන්න මෙවැනි අවස්ථාවලදී මෙහි අර්ථය නැත්නම් බවට පත් වෙනවා. එහෙමනම් මේකේ තේරුම මේක ඔයාගේද නැත්නම් මගේද? Is this yours or mine? Is this yours or mine? මේක ඔයාගේද නැත්නම් මගේද? මේක අරගෙන යන්න. මේක අරගෙන යන්න. Take this away. Take this away. Take this මේක ගන්න. away කියන්නේ ඉවතට. ඒතකොට මේක ඉවතට ගන්න. ඕකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේක අරගෙන යන්න. Take this away. Take this away. අරගෙන යන්න. දැන් හෝටලයක කෑම හිම ගන්නකොට අහනව නේද අපින් take away ද කියලා අහනවා. take away කියලා කියන්නේ අරගෙන යන්න. take away. take away. අරගෙන යන්න. take ගන්න away ඉවතට. ඉතින් මේ අරගෙන යන්න කියන යෙදුම මේ සිංහල භාෂාවේදී අරගෙන යන්න කියන ෆ්‍රේස් එක අපි ඉංග්‍රීසියෙන් කියන්නේ take away. අනේ පව්. what a pity. what a pity. අනේ පව්. what a pity. එහෙමයි ඒක කියන්නේ. ඔයා ගෙදර යන ගමන් මෙන්න මේ දේත් කරගෙන යන්න. ඔන්න ඔය වගේ වාක්‍යයක් කියද්දී මේ ෆ්‍රේස් එක ඕනේ. on your way home. on your way home. ඔයා ගෙදර යන ගමන්. on your way home. ඔයා ගෙදර යන ගමන්. on your way home. ඉතින් මේක සම්පූර්ණ වාක්‍යයක් නෙවෙයි. මේක සම්පූර්ණ වාක්‍යයක් නෙවෙයි. නමුත් සම්පූර්ණ වාක්‍යයක් නිර්මාණය කර ගැනීම සඳහා අවශ්‍ය කරන අත්‍යවශ්‍ය වන ෆ්‍රේස් එකක් මේක. මග. ඒ කියන්නේ මේ එන ගමන් අතරමඟ. on the way. on the way. right? on the way කියන්නේ එන ගමන්. මේ මග ඉන්නේ. right? on the way. he is on the way. ඕකේ තේරුම? he is coming කියන එකනේ. he is coming on the way. on the way කියන්නේ මග. on the way. he is on the way. ඒ කියන්නේ එයා එන ගමන් තමයි ඉන්නේ. අන්න ඒ වගේ දේවල් අන්න එවැනි අවස්ථාවලදී මේක භාවිතා කරන්න පුළුවන්. වැරදීමකින් by mistake. දැන් මේ බලන්නකෝ විසින් නෙවෙයි වැරදීම විසින් කියන අර්ථය නෙවෙයි තියෙන්නේ. විසින් මගින් බැගින් අසලින් ළඟින් වන විට මෙන්න මේ අර්ථනේ මේ by කියන වචනෙන් ගෙන දෙන්නේ. එහෙමනම් මෙතන කියන්නේ by mistake කියන්නේ වැරදීමකින්. වැරදීමකින් by mistake. මම නැවත කියන්නම් by වල තේරුම් ටික කෙනෙකුට අත්‍යවශ්‍ය නම් ලියා ගන්න පුළුවන්. විසින් මගින් බැගින් අසලින් ළඟින් වන විට වැනි ප්‍රධාන අර්ථ සඳහා ඉංග්‍රීසි භාෂාවේ භාවිතා කරන වචනයක් තමයි by කියන්නේ. එහෙමනම් වැරදීමකින් කියන අදහස ප්‍රකාශ කරද්දී අපි කියන්නේ by mistake කියලා. by mistake කියලා. එහෙමනම් මෙවැනි නිපාත පද කොහොමද අපිට අත්‍යවශ්‍ය වාක්‍යාංශ තුල යොදාගන්නේ කියලා අපි ඉදිරි දවසකදී සාකච්ඡා කරමු. දැනට ඕගොල්ලන්ට මේ උගන්වපු වාක්‍ය ඒ වගේම වාක්‍යාංශ සියල්ල පාඩම් කර ගනිමින් තමන්ගේ ඉංග්‍රීසි කතන හැකියාව දියුණු කර ගැනීම සඳහා එකතු කර ගන්නට ඕනේ. ඕගොල්ලෝ ඔයාලගේ දැනුම ඉංග්‍රීසි කතන හැකියාව දියුණු කර ගැනීම සඳහා මේ වාක්‍ය සහ වාක්‍යාංශ එකතු කරගෙන පුහුණු වීම කරන්න ඕනේ. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් යන්න කලින් subscribe කරලා like කරන්න, comment කරන්න අමතක කරන්න එපා.
එහෙමනම් නැවත හමු වනතුරු ඔබ සියලු දෙනාටම සුබ දවසක් ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරමින් මා ඔබෙන් සමුගන්නවා. ආයුබෝවන්.